සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ ලක්වාසී ලෝවාසී හැම දෙනා වෙනුවෙන් විකාශය වන ඒ උතුම් ධර්මදානමේ මහා පින්කමක එකතු වෙලා ඉන්න වෙලාව. මේ ධර්ම දේශනාව විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ සිට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සැදැහැවතුන්ගේ පින්බර දායකත්තෙන් මේ ධර්ම දේශනා පටිගත කරමින් කොළඹ ටෙලිවිෂන් ඔස්සේ ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් විශේෂෙන් අපේ අන්තර්ජාල මාධ්‍ය ෆේස්බුක් පිටුව YouTube හරහා විශාල පිරිසකට ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ධර්මදානය ලබා දෙන දහම් වැඩසටහන්. තිං අදත් මේ ධර්ම දේශනාවේ පින්බල දායකත්වය ධර්මින් කටයුතු කරන්නට දෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හි පදිංචි දිමුතු ලැනරෝල් ඒවගේම වෛද්‍ය ඉන්දික ලැනරෝල් වෛද්‍ය දමිත ලැනරෝල් සහ වෛද්‍ය හර්ෂිකා ලැනරෝල් කියන මේ සහෝදර සහෝදරයන් ඇතුළු පවුලේ පින්වතුන් විසින්. ඒ අයගේ ප්‍රධාන අරමුණ තමයි ලංකාවේ දැනට පදිංචිව සිටින සියපියාණන් වන වෛද්‍යාචාරය ආනන්ද ලැනරෝල් මහත්මාටත් ඒ වගේම රෝගාතුරෝ සිටින සිය මෑණියන් වන පත්මා ලැනරෝල් කියන මෑණියන්ටත් ඒ තමන්ගේ සුජීවත්ව ඉන්න දෙමාපියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය ලැබේවා කියෙන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනා. ඒ වගේම තව අරමුණු කීපයක් තියෙනවා අපිට ආශිර්වාද කිරීමත් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම මේ අරමුණු මුල් කරගෙනයි අද මේ ධර්මදානමය පින්කම සිදු කරන්න. පිංහතුනේ අද අපි ඔබට ඉතාම වැදගත්. මරණාසන්න මොහොතක කෙනෙකුට පහළ වෙන්න පුළුවන් ගති නිමිතිවල ස්වභාවය. එවැනි ගති නිමිති අතර බොහොම නරක ගති නිමිති පහළ වුණු. අපි කොහොම දේකෙනාව කුසලයක පිහිටව ගන්න. අපි මේ වගේ කාරණා කීපයක් අද ධර්මානු ශාසනාව කතා කර. ගතිය කියලා කියන්නේ ඊළඟ උපත. එදකොට කෙනෙක් මරණාසන්න වෙනකොට ඊළඟ උපත ගැන නිමිති පහළ වෙන්න පටන්ගන්න. මේ ගති නිමිති ගැන ධර්මී සඳහන් වෙලා තියෙනවා. සමහර වෙලාවට මරණාසන්න කෙනා ඔබ අහල ඇති අනේ මට දෙවිවරු පේනෝ දිවිය රථ පේනෝ අනේ සාදු සාදු කියල වැඳගෙන ඉන්න ඉන්න කලාතුරකින් හැබැයි. සමහර මරණාසන්නයි කියන අන්න අතන ඉන්න අන්න මෙතන ඉන්න මැරිච්ච තාත්තා ඉන්න මැරිච්ච බාප්ප ඉන්නවා මගේ බෙල්ල මිරිකන්න එනවා සොහොනට අඩ ගහන. ඔබ හෙම දේවල්ල හලත් ඇත. එදකොට සමහරයි කෙන ගිනි දැල් පේනවා අපාය පේනවා. මාව ඇදගෙන යනෝ පේනවා අයෝ මට වද දෙනවෝ කිකි කෑ ගහන මේ මරණාසන්න කාලේ. එහෙම කෑගහල මේ යන අයත් ඉන්නවා. සමහරු බොහොම බයෙන් තැති ගැනීමෙන් වෙවුලනො කෙනෙක් කතා කරත් ඇකිලෙනවා උන්ඩි වෙනවා. එහෙම මරණාසන්න කාලෙ නිමිති පෙන්නලා මැරෙනයින්න. එතකොට එහෙනම් අපිට පේනෝ මේ මරණාසන්න මොහොතේ කෙනෙකුට යම් යම් දේවල් යම් නිමිති සටහන් අනිත් අයට නොපෙනෙන දේවල් පේන්න පුළුවන්කම තියෙන. ඒ නිසා අපි දන්නවා සමහර දැ මේක වෛද්‍යවරයට පේනව නෙමේ. ළඟ ඉන්න මිසීලට පේනවත් නෙමේ. උපස්ථාන කරන කෑමටික කවන දරුවන්ට පේන නිමිති නෙමේ. මරණාසන්න පුද්ගලයටයි ඒ නිමිති පහළ වෙන්න පටන්ගන්න. මතක තියාගන්නේ නිමිතිවල එක ලක්ෂණයක් තමයි තමම්ම කරපු කියපු දේවල්
එක්කො ඒ ජීවිතය වෙන්න පුළුවන් පෙර ජීවිතයක වෙන්න පුළුවන්. ඒවා ආසන්න කර්ම හැටියට බලවත් වෙලා ඒ මරණාසන්න මොහොතේ ඊළඟ උපත ගැන නිමිති පහළවීමක් සිද්ධ වෙනවා. මේවට තමයි ධර්මය ගැන ගති නිමිති කියලා. ඊළඟ ගතිය ගැන නිමිති පහළ වෙනවා. මෙන්න මේ ගති නිමිති පහළ වෙනකොට මිනිස්සු බොහොම අසරණයි. කරගන්න පුළුවන්කමක් නෑ. මොකද බොහෝ දෙනෙකුට මේ නිමිති පහළ වෙන්නේ අවසාන කාලේ මරණාසන්න එක්කො දවසක් දෙකක් තුනක් අන්තිම සතිය එක්කො මරණාසන්න වෙන්න පැයක් දෙකක් තියලා ඔයනි කාලවල මේ ගති නිමිති පහළ වෙලා ඊළඟ උපත ගැන ලක්ෂණ පෙන්න්නනවා. පිංහතුනේ දැන් අපි කවුරුත් දන්නවා කෙනෙක් උපදින්නේ මැරුණහම තමයි. මේ ශරීරය අතහැල්ල විඤ්ඥානය බැහැරවෙන. බුදු හාමුදුරුව ධර්මය මරණය ගැන පෙන්වේ ආවිෂ ඉවර වෙනවා. උණුසුම ශරීරයෙන් බැහැර වෙනවා. ආයුස් මාච විඤ්ඥාන කෙනෙක් මැරුණා කියලකිව ආවිස අවසන් වෙනවා. එයාගේ උණුසුම ශරීරයෙන් බැහැර වෙලා යනවා. විඤ්ඥානය මේ කය අතහැරලා කර්මානුරූපීව තව උපතක් හොයාගෙන ඇදිලෑන. එතකොට ශරීරය මේ අපේ සතර මහා ධාතුකින් හටගත්ත අපි රූපය කියලා මේ සතර මහා ධාතුන්ගෙන් කෙස් ලොම් නියදත් ආදී මේ ශරීරයක් පරිහරණය කරමින් අපි මේ යන මේ ජීවිතේ මේ කය අතහැරලා විඤ්ඥානය බැහැරවෙන. හැබැ විඤ්ඥාන විතරක් නෙමේ ශරීරය ආවිෂ ඉවර වෙනවත් එක්කම උණුසුම ඒකට අපි කෙන ශරීරය තේජෝ දහතු. ඒකනි මැරුණහම සීතල වෙන්න ශරීරය තියෙන අර තේජෝ දහතුව උණුසුම මේ ශරීරයෙන් බැහැර වෙලා ගිහිල්ලා. විඤ්ඥානයත් කර්මාන් රෝපිය උපතක් කරා යන. දැන් අපි හිතම වෛද්‍යවරේ කෙනෙක් මැරුණා කියලා තීරණය කරන්නේ ඔහුට පේනෙ නෑ විඤ්ඥානය පිට වෙලා ආකාරය. වෛද්‍ය පරීක්ෂණයකින්වත් උපකරණයකින්වත් වෛද්‍යවරයකුට හොයන්න බෑ යාගේ විඤ්ඥාන පිට වෙච්චාකාරය. වෛද්‍යවරයෙක් බලන්නේ එයාගේ නාඩි වැටෙනවාද මේ ශරීරයේ එයාගේ පණ තියෙනවාද කියලා යා මැරුණද නැද්ද කියලා හොයාගන්නේ එක්කෝ නාඩියල්ල බලනවා යාගේ හැදිහැ බලනවා ඔබ දැකල ඇතිස් කෙනෙක් සමයිද්‍යවරු බලන හැටි. එතකොට මේ වගේ ලක්ෂණ වලයාගේ හදවත නතර වෙලා හුස්ම වැටෙන්නේ නාඩි වැටෙන්නේ. එතකොට මේ වගේ ලක්ෂණ වලින් ඔවුන් නිගමනය කරනවා ඔහු මැරුණා කියලා. හැබැයි යාගේ මානසික ලෝකම විඤ්ඥානය කය අතහැරලා චුත වෙලා යන ආකාරයේ ඒක වෛත්‍යවරයකුට පේන්නේ. ඒක දකින්න පුළුවන් චුතූප පාත ඥානයක් උපදවාගත්ත කෙනෙකුට. බුදුරජාණන් වහන්සේ ඒ ඥානය අපිට උපදවාගන්න ආකාරෙත් පෙන්නල තියෙන. එදකොට ඒ ඥානය අපි උපදවාගන්නේ නැතුව වෙන වෙන ක්‍රමවලින් මේක කැමරාවකින් හරි වෙනත් උපක්‍රමයකින් හරි මේක හොයන්න උත්සාහ කරනවා කියන්නේ අපි සම්පූර්ණයම වැරදි මාර්ගයක යන. ධර්මී තියෙනවා පායාසි කියල රජ කෙනෙක් ගැ පායාසි රාජෙන්ය කියලා සූත්‍රයක් තියෙන දීගනිකායි. මේ රජ්ජුරුවන්ටත් මැරුණට පස්සේ උපදිනවා කියලා ඔහු පිළිගත්තේ නෑ. එතකොට ඒ රජ්ජුරුව ඒ කාලි තමන්ගේ දැනුමෙන් මේ විඤ්ඥානි බැහැර වෙනවා කෙනෙක හොයාගන්න අතීතය කරපු යම් යම් පර්ේෂණ ගැන තියෙන. ඔහු ඒ කාලෙ පරීක්ෂණ කරලා තියෙනවා එකක් තමයි මරණාසන්න වෙච්චාය ළඟට ගිහිල්ලා. ඒ අයි සමහරයින්න හොඳට පින් කරපු අය. ඒ අයි ළඟට ගිහිල්ල කෙන ඔබ ගොඩාක් සිල්වත් කෙනෙක් ඔබ බොහොම පින් කරගත්ත කෙනෙක් ඔබ වගේ අය මිය ගියාට පස්සේ දිවිය ලෝක යනවා කියලා බොහෝ දෙනෙක් කියනවා. ඔබ මැරිලා දිවිය ලෝක ඉපදුනාට පස්සේ ඔබ අනිවාරයෙන් මාව මුණගැහිලා ඒ දිවිය ලෝක විස්තර මායිදිරයේ පෙනීදල කියන්න ඕන. දැන් අර මරණාසන්න රෝගිය රජතුමා ඉදිරියේ කියනවා රජතුමනී මං රජතුමාට පොරොන්දුවක් වෙනවා. ඔබ කියපු විදිහට මං මැරුණට පස්සේ දිවිය ලෝක ඉපදුනොත් ඒ විස්තර ඇවිල් රජතුමාට කියනවා කියලා බොහෝ දෙනෙක් පොරොන්දුනා කියෙන්. ආව කෙනෙක් නම් නෑ කියන. ඊළඟට රජතුමා පව්කාරයෝ ඉන්නවා. අකුසල් කරලා ජීවිත කාලෙම ප්‍රාණගාතාදී අකුසල් කරලා නොයෙක් පංච දුෂ්චරිතය දිලා මරණාසන්න වෙච්ච මිනිස්සු ඉන්නවා. ඒ අය ළඟට ගිහින් කියනවා නුබ වගේ කෙනෙක් නුබ ජීවිතය බොහෝ පව් කරපු කෙනෙක්. නුබ වගේ අය අපායවල් වල උපදිනවා කියල තමයි ඔය ආගමික ශාස්ත්‍රෝරු කියන්න. නුබ බැරි වෙලාවත් මැරිලා අපාය ඉපදුනො.
මා ඉදිරියේ පෙනීදලයි අපායි විස්තර කියන්න ඕන කියන. හොඳයි රජතුමනි මං රජතුමාට පොරොන්දු වෙනවා. මං අපා ඉපදුනාට පස්සේ ඇවිල රජ්ජුරුවන්ට විස්තර කියනවා කියලා ඔහොම පොරොන්දුනා කියන ගොඩාක් දෙනෙ. හැබැයි ආව කෙනෙක් නන්නෑ කියන. ඒ නිසාමං අපාය පිළිගන්නෑ කිය. ඔන්න පායාසි රජ්ජුරුවන්ගේ තරක විතර්ක. ඕක බොහොම ලස්සන්ට කුමාර කාශ්‍යප මහරහත්තන් වහන්සේ. ධර්මානුකූලව රජතුමාගේ මේ මිත්‍ය අදහස් සියල්ල කණ්ඩනය කරලා රජතුමාව සම්මාධිට්ටිය පිහිට ඕන දේශනාවක් දීගනිකායි තියෙන පායාසි රාජෙන්ය කියල සූට්‍රය. ඒවගේ අතීතෙ සමහර රජවරු මේ විඤ්ඥානය ගැන හොයන්න. ඔවුන්ට පේෙන් ෑන මැරුණට පස්සේ උපදිනාකාර විඤ්ඥානය ඔවුනුත් වැරදි උපක්‍රම යෙදවා. සමහරු මරණාසන්න ඒ වෙනකොට දැ මරණ දණ්ඩනය නියම වෙච්ච මිනිස්සු ඉන්නන් රජ්ජුරුව ළඟ ඉන්නවා අපරාධකාරයෝ හොරු නොයෙක් විදිහ වැරදි කරපු මිනිස්සු ඉන්න. රජතුමා ගෙනහල්ලා වදකාගාරය දාලා තියාගෙන ඉන්නවා නියමිත දවසේ මරණ දණ්ඩනය දෙන්න. ඒ වගේ මිනිස්සුන් මේ පරීක්ෂණ සඳහා ඒ කාලෙ රජවරු යොදාගත්තා. ඒ මොකද කරන්නේ සමහා රජවරු ලොකු භාජනයක් අරගෙන හොඳ විශාල භාජනයක් සිදුරක් නැති භාජනයක් හදවනවා. හදලා මේ අපරාධ කාරයවර භාජනය ඇතුළට දාලා පුංචි සිදුරක් තියෙන පොඩි සිදුරක් තියෙනවා. තියල මෙතනින් බලාගෙන ඉන්න ඔහු මැරුණට පස්ස ඔහුගේ විඤ්ඥාන මෙතනින් චුත වෙලා යන හැටි බලනවා. අර භාජනයට දාලා වහලා ඔහු මැරෙන් අරිනවා. තින් බලාගෙන හිටිය කියනවා ගිය විඤ්ඥානය පේන නෑ කියනවා. ඊට පස්සෙ මේ අය හිතාගත්තා ඕක බොරුවක් විඤ්ඥාන කියලා එකක් චුතවෙන්න නෑ කියලා. එතකොට ඔය වගේ එක වැරදි දෘෂ්ටිවලින් තමයි ඒ කාලෙත් බොහෝ දෙනෙක් මරණින් මත්තේ උපතක් නෑ කියල තීරණය කරගත්තේ. ඒක දකින්න ඔය වගේ ක්‍රමවලින් නෙමේ. බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒක බුදුහාමුදුරුව විතරක්ම මේ ලෝකෙ දකින දෙයක් නෙමේ. ඒ නුවන ශ්‍රාවකයන්ටත් උපදවාගන්න පුළුවන්. ඒ ක්‍රමේ බුදුරජාණන් වහන්සේ අපිට කියල දුන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වා කෙනෙක් සමත භාවනාව ඔස්සේ හිත ධ්‍යාන මට්ටමකට දියුණු කරලා පලවෙනි දෙවනි තුන්ගනි හතරවෙනි කියන ධ්‍යානවලට හිත දියුණු කරලා ඒ හතරවෙනි දෙහානයේ ඉදන් තමයි එයා උපදවා ගන්නේ චුතූපපාතඥාන ඒක හතරවෙනි ධ්‍යානයක් තුළ කර්මන්‍ය වෙච්ච ඉතා පිරිසිදු වෙච්ච ඒ කාග්‍රතාවයක් තුළයි ඒ ඥානය විද්‍යාව පහළ වෙන එක විද්‍යාව ඒ අවබෝධයක්. ඒ විද්‍යාවේ නුවන පහළ වෙනකොට අන්නේ නුවනින් දකින්න පුළුවන් කියනවා කෙනෙක් මැරෙනකොට කර්මාන් රෝපය උපත කරායන ආකාරය. ඒ නුවන තමයි චුතූපපාතඥානය. අන්නේ නුවනින් තමයි දකින්න මේ මැරෙන කෙනා ඒ මරණ මොහොතෙම මොකද මොන්න තරම් වේගයක්ද කියලා බුදුහාමුදුරුවපෙන් අපිට හිතා ගන්න බෑ. චිත්තක්ෂණයයි කියෙන වෙනස. ඒ මොහොතේ ඔහු චුත වෙනකොටම සැනින් කර්මාන් රූපිය ඔහුගේ උපත ඊළඟ තැන පහළ වෙනවා. එදකොට මේ තරම් වේගෙන් සත්‍යයා මේ කය අතහැරලා තවත් කොහේ හරි උපතකට යන. එදකොට අපි දන්නවා මැරුණට පස්සේ මේ කය අතහැරල යනකොට ඒ කෙනා ඊළඟ උපත කොහේ හරි කර්මාන් රූපිය ඔහුට ලැබෙනවා. නමුත් පිංහතුනේ මැරෙන්න්න කලින් ඉදම් ඊළඟ උපත ගැන ලකුණු පහළ වෙන්න පටන් ගන්න. එක හැමෝටම නොවන වෙන්න පුළුවන්. මේක මේ හැමෝටම සාධහරණයි කියලා කියන්න පුළුවන්කමක් නැමක සමහරයට එහෙම පේන්නේ. බොහෝ දෙනෙකුට මරණාසන්න කාලව ගති නිමිති පහළ වෙන ලක්ෂණ තියෙන. එදකොට කෙනෙක් මරණාසන්න අන්තිම කාලේ ඊළඟ භවය ගැන ඊළඟ උපත ගැන ඔහුගේ කර්ම සකස් වෙලා තියෙන ඊළඟ උපත ගැන නිමිති පහළ වෙලා නිමිති පේන්න පටන්ගන්න අන්න ඒවට තමයි ධර්මය කියන්නේ ගති නිමිති පහළ වෙනවා කියලා කියන්න. පිංහතුනේ අපි ඉස්සල්ලා බලමු සුගතිය ගැන යහපත ගැන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් ඉන්නවා බොහෝම සිල් රකිනවා. කය වචනය සංවරයි. බොහොම සිල්වත් ජීවිතයක් ගත කරනවා. එයා මනසෙනුත් එහෙමයි කාටවත් වෛර කරන්නේ දවේශ කරන්නේ ඉරිසියා කරන්නේ මෛත්‍රී සිත වඩනවා. එයා බොහෝ පින්කර ගත්ත කෙනෙ. මෛත්‍රිය පිනාතර අග්‍රම පින. එයා සුගතියේ දිවිය ලෝක යන ආකාරයට පින් රැස් කර ගත්ත කෙනෙ.
ඊළඟට එයා සම්මාධිට්්‍යය පිහිටලා කර්ම කරම්ඵල විශ්වාසයෙන් එතන විස්තර කරන්න බොහෝ තැංගුල ලෞකික සම්මාධිට්්‍යය. ලෝකෝත්තර සම්මාධිට්්‍යය ගැන චතුරාරි සත්‍ය අවබෝධය. චතුරාර් සත්‍ය අවබෝධ කරගත්ත කෙන කොහොමත් සුගතිය දිවිය ලෝකවල. උපරිම සෝවාන් වනත් ආත්මහතයි එයා නිවන් දකිනවා. එතකොට එතනින් මෙහා පෘතජ්ජන කෙනෙකුට ධර්මාවබෝධයෙන් මෙහා පලවෙනියට මැතිකර ගන්න සම්මාධිට්්‍යය තමයි කර්ම කරම්ඵල විශ්වාසය. ඒකට ධර්මය කියැනෙ කම්මස්ස කතා සම්මාධිට්්‍යය. ලෞකික සම්මාධිට්්‍යය කියලා. දසවස්තුක සම්මාධිට්්‍යය කියලත් කියලා. එතකොට මෙන්න මේ සම්මාධිට්්‍යය යුක්ත වෙනවා. ආර්යන් වහන්සේලාට ගෞරව කරනවා. තුනුරුවන්ට ගෞරව කරනවා. සිල්වත් ජීවිත ගත කරනවා. එතකොට මෙහෙම කෙන හොඳට පින් දහම් කරනවා. එවැනි කෙනෙකුට ජීවත් වෙලා හිටියත් මතකතියාගන්න යාගේ කර්මි හැදිල තියෙන්නේ සුගතියට. නින්දෙන් පිපිදිය වගේ බුදුහාන්දුර පෙන්නන්නේ මහනෙන පින්කරගත්ත කෙනා. සුගති යන විදිහට පුුණ්‍ය කර්ම කුසල කර්ම රැස් කර ගත්ත කෙනා. යථා බතන් නික්කිත්තෝ ඒවන් සක්ගේ. හිසේ තිබ්බ බරක් අතහැරිය වගේ. ඒ සැනින් අර හිසේ තිබ බරක් බිමට වැටුන වගේ මෙහෙන් චුත වෙනකොටම සැනින් දිවිය ලෝකයේ තමන්ට කර්මාණරූපීව ඒ දිවිය තලයක පහළ වෙන. එතකොට කෙනෙක් ජීවත් වෙලා ඉන්න ඇති. මතකතියාගන්න මේක මේ මරණාසන්න කාලි ගතිනිමිති පෙවුනට හොඳට ජීවත් වෙලා ඉන්න තරුණ වයසේ මැදිවයසෙ පවා හොඳට පින් දහම් කරද්දී පරලව හැදිලා ඉවරයි. හැබැයි ඒක වෙනස් වෙනවා. දැන් ඔබට තේරුම් ගන්නම මෙහෙම කියන්න ධර්මය තියෙනවා දවසක් මුගලම් මහරහත්තන් වහන්සේ දිවිය ලෝකෙට වැඩම කරලා දෙවියන්ගෙන් තොරතුරුවහනෝ. පින්වත් දෙවිය පින්වත් දෙව්දුව. ඔබ මේ තරා සැප සම්පත් විදින්නේ මොනවගේ පිනක් කරලාද මොනවද කරපු පින්කම් මොනවද කරේ. ඔහොම විස්තර අහගෙන යනකොට ලස්සන දිවිය විමානයක් දකිනවා. සත්රුවනෙන් පහළ වෙලා රත්තරම් පාටින් බැබලෙන්න දිවිය විමානයක්. මුගලන් හාමුදුරුව මේ විමානය ළඟට ගිහිම් බලනොකෝ කවුරුත් නෑ. දෙවිවරු නෑ විමානයක් පහළ වෙලා රත්තරම් පාටින් බැබලි බැබලි තියෙන. එතනින් යන දේවතාවරු පිරිසක් මුගලන් හාමුදුරුව දැකලා උන්වහන්සේ ළඟට ඇවිල්ලා ගෞරව වන්දනා කරලා කියනෝ සාමයනී ඔය විමානය නම් පහළ වනේ බරණැස නන්දිය සිටුවරයට. බරණැස නන්දිය සිටුවරයා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා ශාලාවක් කරවල. ඒ ශාලාව සඟසතු කරලා පූජා කරලා මහා දානයක් දුන්න. ඔහු ඒ පින්කම කරන දවසේ ඔහු වෙනුවෙන් මේ විමානය දිවිය ලෝකෙ පහළ වනාකි. අර දෙවියවරු කියනවා සාමීනය ඔබහන්සේ මනුස්සලෝකට වැඩියහම හදිසියවත් ඔයි නන්දිය සිටුවරය මුණගැහෙන් පුළුවන්. ඔබහන්සේට නන්දිය සිටුවරය මුණ ගැහුණොත් ඔහුට කියන්න අන්න ඔබ වෙනුවෙන් විමාන පහළ වෙලා. දෙවියන් ඔබේනකම් බලාගෙන ඉන්නවා. තව තවත් පින්කරගෙන කුසල් වඩාගෙන තවතිසා දෙවියන් අතරම උපදින්න එන්න කියලා නන්දිය සිටුවරයට කියන්න කියව. දැන් ඔන්න ඔය දේශනාවෙන් අපිට ගොඩා කරුණු තේරුම් ගන්න පුළුවන්කම තියෙන. ඒ තමයි ඒ වෙනකොට නන්දිය සිටුවරය මේ මරණාසන්න කාල හිටපු කෙනෙක් නෙමේ. ඔහු හොඳට මැදිවයිසි තරුණ වයිස වෙන්න පුළුවන්. ඔහු හොදට පින්කං කරගෙන සිටුවරෙක් හැටියට මනුලෝ වැජබිලා ඉන්න කාලේ. ඔහු මොකද කරේ ශාලාවක් කෙරෙව්වා. ඒ ශාලාව හදලා ඉවර වෙලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වඩම්මලා මේ ශාලාව සඟසතු කළ ශාසනය උදෙසා පූජා කර. ඒ පූජ කරපු දවසේ දානිකුත් දුන්න. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දානමේ පින්කමකුත් කරා. මේ පින මනුල් මේ මනුස්සලෝක කරපු පින. මේ පින්කම කරනකොට පුදුම සතුටකින් පුුණ්‍ය සිතු ඉලිවලින් අනේ සාධකයක පින අනුමෝදං වෙලා ඒ පින කරන වෙලාවේ ඔහු වෙනුවෙන් දිවිය ලෝකයේ 12 යොදුනක් විශාල සට්ටුවනින් දිව්‍ය විමානයක් පහළ වෙන. හැබැයි දැන් ඒ විමානේ ඔහු මනුලව හිටියට ඔහු වෙනුවෙන් විමානයක් පහළ වෙලා දිවිය ලෝකය. මුගලම් මහරහතන් වහන්සේ දිවිය ලෝකට වැඩම කරපු වෙලා ඔය විමානය දකිනවා. එදකොට ඒ දෙවිවරු කියනවා ස්වාමීනි මේ විමානය බරණැස නන්දිය සිටුවරය වෙනුවෙන් දිවිය ලෝකෙ පහළ වෙච්ච විමානය.
ඔබවහන්සේ නන්දිය සිටුවරයට ගිහින් කියන්න තව තවත් පින්කං කරලා තව තවත් කුසල් දහම් වඩලා තවතිසා දෙවියන් අතරම ඒ දිවිය ලෝකෙටම එන්න කියලා කියන්න කියන. අන්න එතන කාරණයක් තියෙනවා. ඒ තමයි දැන් නන්දිය සිටුවරයා පෘතජ්ජන මට්ටමේ ඉන්න කෙනෙ. එදකොට නන්දිය සිටුවරයා බොහොම සද්ධාවෙන් ශාලාවක් හදල දානයක් දීලා පින්කමක් කර. ඒ පිනේ විපාකෙන් දිවිය විමානයක් පහළ වුණ. හැබැයි තාම නන්දී සිටුවරය මනුලෝ. දැන් නන්දිය සිටුවරයක් පෘතජ්ජනයෙක් නං ඔහුට ඔහුගේ ජීවිතය අර කර්මය වෙනස් වෙන්න පුළුවන්. ඔහු අතින් අපායගාමි අකුසලයක් වෙන්නත් පුළුව. මේ හොඳට පින්කංකරපු මිනිස්සු මේ හිතාගන්න බැරිවිදී අකුසල් කරනවා. කාලයක් හොඳට භාවනා කරනවා දන් දෙනවා සිල්රකිනවා පින්කං කරනවා මෙන්න කාලෙකට පස්සේ බුදුහාදුරන්ට බැන බැන යන මිනිස්සු ඉන්න. එතකොට යම් කාලෙකද නන්දිය සිටුවරයා තව කාලයක් ගිහිල් අප හිට මිත්‍යා දෘෂ්ටියක් වැළඳ ගත්ත කියලා. මේක තමයි හරි කියලා මිත්‍යා දෘෂ්ටියකට අහුවෙන. ඊට පස්සේ අකුසල් කරනවා පවකං කරනවා. අර දීපු දානටම ගරහනවා. අර පූජ කරපු ශාලාවටම බනිනවයිට පස්සේ. ඒ වගේ අකුසල් කරනකොට වෙන්නේ අර විමානය අතුරු දහගෙන ඒ පින ඉවරයිට පස්සේ. අකුසල් බලවත් වෙනකොට ඒ පිනේ විපාක යටපත්වෙනවා. ඒ නිසා අර දෙවිවරු කියනවා ස්වාමීනි ඔබහන්සේ නන්දිය සිටුවරයට කියන්න තව තවත් පින් කරගෙන තව තවත් කුසල් වඩාගෙන තවතිසා දෙවියන් අතරට මෙන්න කියලා. එදකොට අපිට පේනවා අපි ජීවත් වෙලා ඉන්න කාලේ ඔබ මම අපි කවුරුත් කරන කියන කර්මයන් වලට අනුව ඊළඟ උපත පිණිස කර්ම සකස් වෙලා අවසානයි. ඒ නිසා තමයි භවය කියලා කියන්න. භවපච්චයා ජාති පටිච්ච සම්පාදය බහල ඇතින. භවය කියලා කියන්නේ විපාක පිණිස කර්ම සකස්වීම. කාම බව රූප බව අරූප බව කියල බුදුරජාණන් වහන්සේ පටිච්ච සම්පාදය මේ භවය කොටස් තුනකට බෙදුව. කාම භවය කියලා කියන කාමලෝක විපාක පිණිස කර්ම හැදෙන අපි කරන පින් පව්වනුව කාමලෝක විපාක පිණිස කර්ම හැදෙන. රූප භවය කියලා කියන්නේ රූපී බ්‍රහ්ම ලෝක දාසයක් තියෙන. තව තමන් හිත වඩන භාවනා කර ඒ සමාධි මට්ටම සමාධිය පුරුදු කරන ප්‍රමාණය මත ඒ බ්‍රහ්මතලවල උපත පිණිස කර්මය හැදෙනවා. රූප භවය සකස් වෙනවා. අරූප භවය කියලා කියන්නේ කෙනෙක් අරූපී දිහාන වඩනවා. ආකාසානංචායතන විඤ්ඥානංචායතන ආකින් චඥායතන නේව සංඥානා සංඥායතන අරූප දිහාන වඩන. එතකොට යාට අරූප භවය සකස් වෙන. යා මැරුණට පසේ තමයි උපදින්න හැබැයි යා දිහාන වඩනකොටම ඊළඟ භවයාට හැදිලා ඉවරයි. එතකොට ඔන්න ඔය විදිහට කාම භව රූප භව අරූප භව හැටියට භවය කියලා කියන්න විපාක පිණිස කර්ම සකස්වීම. අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපි කවුරුත් කරන කියන දේවල් මත අපිට කර්මය හැදිලතිය. අපි ඉදිරියටත් කරන කියන දේවල්වලට අනුව ඒ කර්මය වෙනස් වෙවි වෙනස්වෙවි සකස්වෙන. යම් මොහොතක මැරුණ නගේ මැරෙනකොට අර බලවත් වෙච්ච කර්මය මත ඇදිලෑ. එදකොට අපි ගමු දැන් ගති නිමිති ගැන. දැන් ඔය සකස් වෙලා තියෙන කර්ම මරණවසන්න මොහොතේ බලවත්වෙනවා. සමහර වෙලාවට නොසිතන විදිහට කුසල් යටපත් කරගෙන අකුසල් බලවත්වෙන. ඒවට කෙන ආසන්න කර්ම. කුසල් මැඩලන අකුසල් එහෙම වෙන්නත් පුළුව. අකුසල් මැඩලන කුසල්. කරපු අකුසල් යටපත් වෙලා මරණ මංචකේ කුසලයක් මතු වෙන්නත් පුළුවන් පිනක් මතු වෙන්නත් පුළුව. ඒ මොහොතේ බලවත්වෙන දේට අනු මර රැස්වෙච්ච විපාක වෙනස් වෙන්න පුළුවන් අන්තිම වෙලාවේ. ඒකයි භයානක්ක. හොඳට සුගතියන්න පින්කරපු කෙනෙකුට අවසාන මොහොතේ අකුසලයක් බලවත් වෙලා අර විපාක වෙනස් වෙන්න පුළුවන්. දැන් ධර්මාසෝක රජ්ජුරුවන්ට උනේ අවසාන මොහොතේ දවේශයක් වෛරයක් ඇතිවුණාර ළඟ හිටපු පවන් සලන කෙනත් එක්. ආසන්න කර්මයක් හැටියට අකුසලේ බලවත් වුණ ඒ වෙලාවට. ෂණිකව ප්‍රතිඵලය වෙනස් වුන අන්තිම මොහොතේ. අන්න ඒකයි පෘතජ්ජන ජීවිතයේ භයානක. මරණ මංචකේ පවා අවසාන මොහොත පවා ජීවිතයේ තීරණාත්මක තැන. හැබැයි පිංවතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වා සෝවාන් වෙච්ච කෙනාට ඔය අනතුරනෑ.
ඒකෙන ඒ කාන්තෙන් සුගතිය උපදින කෙනෙ. එයාව සතරාපායෙන් සදහටම මිදිච්ච කෙනෙ. එතකොට මරණාසන්න කෙනෙක් දිවියලෝක උපදින විදිහට පින් කරලානම් හොඳට පින්කං කරලනම් අන්තිම කාලයාට ගතිනිමිති හැටියට දිව්‍ය විමාන පේන්න පුළුවන්. තමන් වෙනුවෙන් පහළ වෙච්ච දිව්‍ය විමාන තියෙනවන තමන් කරපු ප්‍රබල පින්කංවලට අනුව ඒවා නිමිති වසයෙන් පේනවා. ඒවා සම්පූර්ණයම විස්තර පේන වනෙම මේ චිත්‍රපටියක් පේන වනෙමේ තැන් තැන් ගොලින් එයාට පේන වර්ණික හීන පේනවා වගේ ඒවා හිතට මැවිල පේන. හැම වෙලාම යාට ඒක පේන පටන්ගන්න නිතර නිතර පේනවා. එක නිකන් දවසක් කලාතුරකින් හීනයක් දැක්කවගෙනම යාට අවසාන කාලේ ඒ නිමිති පහළ වෙනවා. එයාට දිවිය රථ පේනවා. දෙවියන් අහසේ දිවිය රථවලින් යනව පේනවා. සමහරුන්ට පේනවා දෙවුරු ඇවිල තමන්ට අඩ ගහනු. අපි ළඟටෙන් අපි ළඟටෙන් අපේ දිවිය ලෝකට එන්න කියලා අඩ ගහනව පේන. තැංගු බහල ඇති දුටු ගැමු රජතුමා. මරණාසන්න වෙච්ච වෙලාවේ දෙවිවරු දිවිය රථ හයක් අහස පෙනීදලා. ඒ දිවිය ලෝකවලට දෙවියන් අඩ ගැහව කියනවා. රජතුමා එන්න අපේ දිවිය ලෝකෙට. අනේ රජතුමා එන්න අපේ දිවිය ලෝකෙට අපිත් එක්ක එන්න අපේ දිවිය ලෝකෙට යන් කියලා දෙවියන් අඩ ගැහවා කියෙන්. එදකොට අපිට පේනවා පින්කර ගත්ත කෙනාට මරණාසන්න මොහොතේ ඒ ගතිනිමිති පහළ වෙනවා. දුටු ගැම රජතුමා ගැන තියෙන රජතුමා පිරිත් අහා හිටිය දැන් අන්තිම වෙලාවේ දුටු ගැම රජතුමා උත්සගේ නාවේ රුවන්වැලි මහා සෑය ළඟටන ඔබ දන්න ඔය කතාව. රුවන්වැලි සෑය ළඟට උත්සගෙන එනකොට මේ රජ්ජුරු ඇවිදගෙන දුවගෙනාව නෙමේ ඇඳ පිටිං එක තැන් වෙලා හිටිය අන්තිම මරණාසන්න වෙලා ඇද පිටිම්ම අමාත්‍යවරු පිරිස උත්සගෙන වනේ මා උත්සගෙන පලයල්ලා කිය මහා සෑය ළඟට. ඒ වෙන්නකොට මහා සෑය වැඩ සම්පූර්ණයෙන් අවසන් නොවනත් අවසං වෙච්ච විදිහට මවල හදල තිබ්‍ය අන්තිමටික. කොත් කැරැල්ල ලී දනු තියලා සුදුරෙදිවලින් ඔතලා ඒ වෙනකොට සද්ධහතිස්ස රජතුමන් දුටුගැමු රජතුමා වෙනුවෙන් මේ කාරය අවසං වෙච්ච විදිහ සම්පූර්ණයෙන් හිතහදන්න ඕන් නිසා මහා සෑය වැඩ ඉවර වෙච්ච විදිහට මවල අන්තිමටික හැදව. චෛත්‍ය ළඟට උත්සගෙන එනකොට සුදෝ සුදුවට මහා සෑයපේන පුතුම සතුට සාධු කාරදිදී බුදුගුණ කිය වන්දනා කර. අනේ මා උත්සගෙන පලයල්ලා කිය මහා සෑය වටේ මා වන්දනා කරෝ පල්ල කිය. ඇඳ පිටින් චෛත්‍ය වටේම උත්සගෙන ගියා. මළුව කෙලවරකින් තිබ්බා. එක පැත්තකට හැරෙනකොට ඈතින් පේනවා ලෝවා මහපාය. තමන් සංඝයාට හදල පූජා කරපු ප්‍රාසාදය උපෝසතාකාරි පෝයගේ ඒ පැත්තට හැරිල සාධු කාරදීල වන්දනා කර තව ඈතින් පේනවා මිරිස වැටි චෛත්‍යය. සාධු කාරදීල වන්දනා කර. රුවන් වැලි මහා සෑදිහා බලාගෙන තමන් කරපු පින්කන් සිහි කරනකොට අමාත්‍යවරේ පින් පොත ගෙනහල්ලා. රජතුමා කරපු පින්කං එකින් එක රජ්ජුරුවට සිහි කරලා මරණාසන්න වෙලාවෙ පින බලවත් කරා. ඒ වෙලාවෙ රහතන් වහන්සේලා පවා වැඩම කළ රජ්ජුරුවන්ට පිරිත් කියන. පිරිත් අහගෙන වැදගෙන පිරිත් අහනකොට අහසේ දිවිවරු පිරිලා දැන් අනිත් අයට පේනෑ ඉරදි බල සම්පන්න රහතන් වහන්සේලා හැබැයි දිවසින් දැක්ක. රජතුමාට පේන අහසේ දෙවිවරු දිවිය රථවලින් පිරිලා අඩගහන වනේ රජතුමා එන්න අපේ දිවිය ලෝකට අපිත් එක්කයා නෑනේ අපි ළඟට එන්න කියනවා. දැන් වැදගෙන බණහන රජ්ජුරුවන්ට මේක හොඳට පේනවා. රජතුමා අතින් කිව්වා චුට්ටක් කොහොම ඉන්න මට පිරිට්ටි කහගන්න දීලා. මං මේ පිරිත් අහනවා මට කරදර කරන්න එපා. දැම් මේ අතින් සංඥා කරේ හාමුදුරුවන්ට මේ පිරිත් එපා කිය ලතින් කිව නෙමේ. අර දෙවියන්ට කිව පිරිත් අහන්න මට දෙන්න චුට්ටක් ඉවසන්න. හැබැයි වටපිට හිටපු අය හිතුවා හනේ රජ්ජුරුව මේ වැඳගෙන පිරිත් අහගෙන හිටපු රජ්ජුරුව මේ අතින් පිරිත් කියන්න එපා කියලද මේ කියන්නේ. ඔච්චර පින්කංකරපු රජ්ජුරුවෝ මේ මරණාසන්න වෙලාවේ කල්පනාවත් අඩුනාද කියලා හිතුව. මේක දැක්ක මිනිස්සුන්ගේ සිතුවිලි දැක්කා හිත දකින නුවනක් තිබ්බ තේර පුත්තාබෙ මහරහතන් වහන්සේ. මල්මාලා හයක් ඉල්ලගෙන අධිෂ්ඨාන කරලා එතන හිටපු පිරිසට දුන්නා රජතුමාට මේ මල්මාලා හය අතේ තියලා මේ අහසට විසි කරවන්න කිය.
අර මල්මාලා හය අහසට විසි කරනවා සමගම අහසට පැනනැකලා දිවිය රත හයේම වෙන වෙනම දැවටුනා. දැම් මිනිස්සුන්ට අහස දිහා බලනකුට දෙවියම් පේන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට දිවිය රත පේනෙත් නෑ. හැබැයි අහසේ මල්මාලා හය එල්ලිලා තියෙනවා පේන. අන්න මිනිස්සු දැනගත්තානේ අපි දැක්කෙ නැති වුණාට මේ අහසේ දෙවිවරු පිරිලා අපේ රජතුමා එක් කියන්න දෙවිවරු ඇවිල්ලා. රජතුමාට පේනවා. ඔය වෙලාවෙ තමයි පිරිත් අහලා ඉවර වෙලා රජතුම අහන්නේ සාමීනී මේ දෙවිවරු දිවිය රත හයකින් මට අඩගහනු. මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන් වැඩඉන්න මොන දිවිය ලෝකෙද කියලැව. රජතුමනී තුසිත දෙව්ලොව කියව. එහෙම නම් මමත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩඉන්න තුසිත දෙව්ලෝම හිත පිහිටෝනවා කියලා හේම වැදගත්තා. නින්දෙන් පිබිදිය වගේ තුසිත දිවිය ලෝකෙන් ආපු දිවිය රතේ පහළ වනා කිය හොම තම අප ඉතිහාසතිය. තැන් ඔබට හිතන ඔය ඉතිහාස කතාවන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් සැවැත් නුවර දම්මික කියලා සිටුවරේ ඔය වගේම සිදුවීමක් තියෙන. ඔහුත් මරණාසන්න වෙච්ච වෙලාවේ. දිවිය රත අහසි පෙනීද ළඟ ගැහුව කෙන සිටතුම අපි ළඟටය අපි ළඟට අපේ දිවිය ලෝකෙටේ. ඒමනම් අපිට පේනවා පින්කරපු කෙනාට අවසාන කාලේ ගති නිමිති හැටියට ඊළඟ උපත ගැන ඔය නිමිති සටහන් පහළ වෙනවා. ඒවට කෙන ගති නිමිති කියලා. ඊළඟට පිංහතුනි ගති නිමිති හැටියට අකුසල් කරපු කෙනෙකුට අපි ගමු පව්කංකරපු කෙනෙකුට නිරේ යන විදිහටම කර්ම රැස් කරලන ඔබහල ඇති දනංජානි කියලා සූත්‍රයක් තියෙන. මේ දනංජානි කියන බමුණා පව්කං කරලා අකුසල් කළ බොහෝ පව්කරගත්ත පවකාරය. අන්තිම වෙලා ගිනි දැල් පෙවුණ කියනවා. තමන්ට දැනෙනවා කවුරු හරි මේ හිස වටේට කඹයක් වෙලලා කිට්ටි කිට්ටිගාල හිර කරනවා වගේ තමන්ගේ ඔළුව වටේට කඹයක් වෙල්ලා හිර කරන වගේ දැනෙන. උල් පිහිවලින් හිස්මුදුන පලනවා වගේ තේරෙන. මස්කපන පිහිගෙනල්ල තමන් අල්ලගෙන බඩවැල් තීරු තීරු කපනවා වගේ වේදනා උපදිනවා. 4 දෙනෙක් උත්සගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා තමන්ව පුච්චනවා වගේ තේරෙන. දැම් මේ පහළ වෙන්නේ ගති නිමිති ඊළඟ උපත ගැන නිමිති පහළ වෙන. ඔය වගේ දේශනාවලති ඔබ හල ඇති ඕන තරම් ඔය වගේ සිදුවයි. වර්තමානය පවා සමහරය මරණාසන්න අය කියනවා. අන්න අතන ඉන්නවා මාව එක්කං යනවා මට ලෝදිය පෝනෝ මට අනිනවා ආවිධවලින් මාව කපනෝ ඔය වගේ සමහරයි ඉන්නවා. සමහරයි සතියත් දෙකක් කෑ ගහනවා මාව පුච්චනෝ මාව ගිනිගන්නෝ ගේ ගිනිගන්නෝ කියල කෑගහනවා. අපිට ඕන තරං ඔය වගේ අත්දැකියෙන් තියෙනවා. සමහර මරණාසන්නය උත්සගෙනනවා අපි ළඟට. බොහෝ වෙලාවට දවසක් මට මතකයි දරුව ඇවිල්ලා ඒ තාත්ත මැරිලා. ඒ තාත්ත වෙනුවෙන් රෝධපුටු දෙකක් පරිත්‍යාක් කළ දරුව කිවනේ හාදුරනේ තිමන් තාත්තට පින් දුන්න. ඒ රෝධපුටු දෙක පරිත්‍යාක් කරලා ඉතින් ඒ තාත්තගේ නමලියල මට කොලයක් දුන්න හාමුදුරන්නේ කාටහරි අසරණ කෙනෙකුට පූජ කරන්න තාත්තට පින් දෙන්න කියලා. ඉතින් තාත්තට පින්දුන්නට පස්සේ දරුව 3-4 දෙනෙක් හිටිය ඒක ළමෙක් ඉතින් කිව්වානේ හාදුරන්නේ තාත්තනං ඉතින් පින් ගන්න තැනක නැතුව ඇති කීවා. ඊට පස්සේ මං ඇහුව ඇයි කියලා. හාමුදුරනේ ඇත්තම කතාව අපේ තාත්තා හරියට පව්කරපු කෙනෙක් කියව. අපි දන්න කාලිකවත් තාත්තා පිනක් කරගත්ත කෙනෙක් නම් නෙමෙයි කිව. තාත් අන්තිමට මැරුණේ සතියක් දෙකක් තිස්සේ කෑක ගහහිටිය කිව දොරාරින්න දෙන්නෑ කිව. දොර ඇරපු හම කෑ ගහනවලු ගින්දරේනෝ මාව පිච්චෙනෝ දොරවහ පල්ලා කියල කෑ ගහනෝ කිය. ජනේලයක් අරින්නකට කෑ ගහනොකව ගේ ගිනි ගන්නෝ ගින්දරේනෝ එලියෙන් ගින්දරේනෝ කියලා. රෑ තිස්සේ කෑ ගහනෝ කිවා. මගේ අතපය කපනෝ මාව ඉරනෝ කියතකින් මාව කපනෝ උල්ලොලින් අනිනුවෝ කියකි කෑ ගහනවා. ඇඳ වටේට යම පල්ලො පිරිලා ඉන්නවා කියලා කෑගකහ හෝතියතිය කියනවා කිය. හිටි ගමන් මහරෑ කෑගහනවලු මගේ බඩ පිච්චනෝ දිව පිච්චනෝ මට ලෝදිය පෝනෝ කියලා කෑගහනෝක. ඔහොම කෑගහල සතියත් දෙක කෑගහ ඉදල තමයික තාත්ත මැරුණ. එදකොට බලන්න කෙනෙක්ගේ ජීවිතයේ තමන් රැස්කරගත්ත දේවල් මරණාසන්න කාලින් නිමිති පහළවෙන. ඒවට ධර්මය කියන්නේ ගති නිමිති කියලා. ඒ වගේ නිමිති පේන්න පුළුවන් මරණාසන්න කෙනෙකුට.
අපාය සහගත නිමිති පහළ වෙන. නිරේ යන්න නං ඊළඟ උපත පිණිස කර්මය හැදිලා තියෙන්නේ ඔය වගේ නිමිති පහළ වෙන. ඒවට කෙනක් ගති නිමිති පහළ වෙනවා කිය. ඊළඟට කෙනෙක් මරණාසන්න වෙනකොට එයාගේ කර්මය හැදිලා තියෙන්නේ තිරිසන් ලෝකෙට නම් අප හිතමු යා තිරිසං අපාය යන විදිහට කර්ම රැස් කර ගත්ත කෙනෙ. එයාගේ උපද තියෙන්නේ මැරිලා තිරිසන් ලෝකෙ උපදින්න නම්. එයාට මරණාසන්න කාලී බිය තැති ගැනීම් බහුලෝ දැනෙන. බියයි තැති ගැනීමයි. පිංහතුනි ධර්මී තියෙනවා තිරිසන් ලෝකයේ තිරිසන් සත්‍යයන්ට වැඩිපුරම දැනෙන්නේ බිය තැති ගැනීම කියන. ඔබ මේක ඔබට ඕක මේක හොඳට තේරුම් ගන්න පුළ ඔබ බලන්න සත්ත ලෝක සභාව තිරිසන් ලෝක කැන අපිට නිරේ ප්‍රේත ලෝක පෙවුන් නැතිවුණාට තිරිසන් සතුන් ඇහැට පේන්න ඉන්න සත්තු කොට සක්කින්න ඕන. මේ හැම සතෙක්ගෙම ජීවිතේ පුංචි සතා තව සතෙක්ගෙ ගොදුරක්. ඒ සතා තවත් ලොකු සතෙක්ගෙ ගොදුරක්. ඒ සතා ඊටත් වඩා ලොකු සතෙක්ගෙ ගොදුරක්. එක ඒක සත්වයන් ගොදුරු කර ගනිමින් ජීවත්වෙන අපායක් තිරිසං අපාය. කුසගින්න වෙනුවෙන් ඒ සත්වයන් මරාගෙන ගොදුරු කර ගනිමින් ජීවත්වෙන. හැම වෙලාම මරණ බයත් එක්ක මේ සත්වයන් ඉන්න තැති ගැනීම. මරණ බය කියනික ඔවුන්ට දැනෙනවා. තැතිගන්න බයයි. ඒක හැම සතෙක් තුළම තියෙන. දැ බලන්න පොඩ්ඩි සද්ධයක් ආවත් එක පාට තැතිගන්නවා සත්තු. ඇකිලෙනවා. නිදාගෙන ඉන්න සතයික ඇකිල එක්ක එක පාට පැනල දුවන. ගුහාාවක නම් සැනින් ගුහාාවකට රිංග ගන්න ඇතුළට රිංග ගන්න. පීනන මාළු ගැන හිතන් පොඩි ගලක් දාලා බලන වතුර ටිකට. සැනින් වේගෙන් එහාට මෙහට කියලා කොහරි හැන්ගෙන්න්න තැනක් හොයෙන. පුංචි සද්දෙටත් පොඩි දේටත් ගහක අත්තක් කැඩුනත් පියාමන සතා සැනින් බයවෙලා ඉහලට පියාමන. දුවන සතා දුවනො හැන්ගෙන සතා හැන්ගෙන. පීනන සතා සැනින් පීනල අස්සක හැන්ගෙන තැනක් හොයාගන්න. හැම වෙලාවෙම මේ තිරිසන් සතු මරණ බය තැති ගැනීම ජීවිතය ලොකු තැති ගැනීමක් එක බියෙන් තැති ගැනීමෙන් ඔවුන් ජීවත්තේ. ඒක තමයි ඒ අපායේ ස්වභාවය. මරණාසන්න වෙනකොට ජීවිතයේ තිරිසං අපායට යන විදිහට කර්ම කරපු කෙනෙක් නම් බුදුහාමුදුරු පෙන්වා ජීවත් වෙලා ඉන්න කාලෙ කයින් දුෂ්චරිතය දෙනවා. කායික දුෂ්චරිතය කියන්නේ ප්‍රාණඝාත කරනවා හොරකං කරනවා වැරදි කාම සේවනය දෙනවා. ඊළඟට වචනෙන් බොරු කේලම් පරුස වචන හිස් වචන හිතෙන් ඉරිසියා කරනවා වෛර කරන අනුන් නැසේවාකික අනුන්ට සාප කර දැඩි මිත්‍යා දෘෂ්ටික අදහස්සල පිහිටලයි නො මේ වටිකන දසාකුසක්. තුනුරුවන්ට ගරහනවාන් තියෙන පවකං කර ගොඩාක් මේ ප්‍රාණඝාතාදී අකුසල් කරපු අය. තිරිසන් සතුන් අතර උපදින්න ගොඩාක් හේතුවෙන කර්මයක් තමයි තිරිසන් සතුන්ට හිංසා පීඩා කිරින්. සත්ව ගාතනය තැම් බලන්න ධර්මය ඔය ජාතකපතේ තියෙනවා එක එළුවෙකුගේ බෙල්ල කපලා ආත්ම 500ක් ඉපදීපදි බෙලි කැපුම් කෑව කියනවා එළුවෙක් වෙලාම ඉපදිලා. කර්ම විපාක ගෙව් ඒ විදිහට. ඒ වගේ ඔය හරක් මරණය කුකුල්ලු මරණය සතුන්ට වදදීල මරණයි ගොඩාක් ඒ සත්වයන් අතර උපදිනවා. ඔබ හල ඇති බුදුහාන්දුරන්ගේ කාලෙ රජගහනුවර චුන්ද සූකරික ගැන. ඌරෝ ඇතිකරේ ඌරන්ට ආදරයට නෙමෙයි මරන්න දවස ගානි ඌරු මරණ. මස් පිණිස සතුන් ඇති කරලා ඌරු මරමරා ජීවත් වනා තමම් මරණාසන්න වෙනකොට ගති නිමිති පහල වන ඌරෙක් විදිහටම කෑගහල කෑගහල පණගිය. ඒ නිසා මේක තමයි ස්වභාවේ තමන්ට ඒ විදිහටමා ඉපදිලා ඒ වගේ මැරුම් කකා යනවා කල්ප ගන. ආත්ම 100 සමහරව ආත්ම 500 විපාක දීල තමයි කර්ම විපාක ඉවරවේ. මේ සසර අපි ඇස් දෙකෙන් දකිනවට වඩා දහම් මැසින් බලන් ලෝකෙ දිහා. සසර කොච්චර භයානකද කියලා ඔබට තේරෙයි. එතකොට කෙනෙක් එවැනි තිරිසල් ලෝක උපදින විදිහට කර්ම රැස් කරලා නම් මරණාසන්න කාලේ බය තැති ගැනීන් දැනෙන. ඔබ සමහරලාට ඔබට මේ වගේ ලෙඩ්ඩු මතක්කෙන්න්න පුළුව. සමහරය අපි දැකලා තියෙනවා අපි සමහරය වෙවුලන හැම වෙලේ මෙහ වෙවුල වෙවුල ඉන්නේ. වටපිට බලනවා නිගං සතෙක් වගේ. භයයි භයයි කියලා බලනු.
ඇකිලෙනවා උන්ඩි වෙනවා සමහරයින්න කාම්බරෙන් ගෙයි කාම්බරෙන් එලියට එන්න එක්ක ඇදාසේ හැන්ගෙනවා දොරමුල්ලෙ හැන්ගෙනවා උන්ඩි වෙනවා සමහරුන්ට පේනවා එක සරපය හරක් කනින්න එනවා කියනවා නයි එනවා කියනවාගේට බල්ලෙක් පස්සෙන් එනවා කියනවා එක සත්තු පේන පටන්ගන්න සමහරයි අපි දන්න අපි සමහරුන්ට කතා කරනකොට ලෙඩ්ඩු බලන්න ගිහිලව පිරිත් නූලක් හරි ගැට ගහන්න දන්න කියන අය අපි ගිය අවස්ථා තියෙනවා කතා කරන්න ඇකිලෙනවා එක ඔලුවේ නම් රෙද්දක් මොනොහරි පොරෝගෙන ඉන්නේ කතා කරනට ඇකිලෙන ඔවුන්ඩි වෙනවා යන්තන් හිමීට ඇහැක් දාලා බලනවා සැනින් උන්ඩි වෙනවා එතකොට මේ මැරිලනේ මනුස්සයෝ අන්තිම කාලෙ මේ වගේ බයෙන් තැති ගැනීමෙන් මුන්ඩි වෙලා ඇකිලිලා සතෙක් වගේ බලබලාඉඳල ඔහෙ මැරෙනවා ඊළඟ උපත ගැන අවසාන කාලෙ නිමිති පහල ඒ ලක්ෂණ පෙන්නුම් කරන ඒ අනිත් අයට කියාගන්න බැරිවේ මට මේ පේනවා මේ පේනවා කියල නමුත් ඒ ලක්ෂණ යම් මට්ටමින් හරි තේරුම් ගන්න පුළුව ඒවට කෙන ගති නිමිති ඊළඟ ගතිය ගැන නිමිති පහළ වෙලා ඊළඟට පිංහතුනී ජීවත් වෙලා ඉන්න කාලේ ප්‍රේතලෝක උපදින විදිහට අකුසල් කරලන ගොඩාක් මේ ඉරිසියාවල් වෛර කුහකකං පංච දුෂ්චරිතයේදී ඊළඟට දේපොල ඉඩ කඩංවලට තියෙන අසීමිත තන්හාාව ලෝභකම ආසාාව ඒවෑම පෙරේතයෝ අමනුස්්‍ය වෙලා උපදින්න හේතුවෙන ගොඩාක් අය තමන්ගේ ඉඩ කඩංවලට නඩු කියාගෙන වෛර බැඳගෙන සාප කරගෙන දේවාලගානය අනුන්ට ඌනියන් කර ඕවාම තමයි ගොඩක් ජීවිතවල ඔබ බලන්න ඔය ගංවල ජීවත්වෙන සාමාන්‍ය මිනිස්සුගේ ජීවිත හැම වෙලාවිම අනුන් එක්ක වෛරයෙන් දවේශයෙන් ඊරිසියා කර වෛර කර අනුන්ට සාප කර තව කෙනෙක් හරියනකොට කෙනෙක් දියුණු එනකොට ඇස්වල කටුවනිනවාගේ සාමාන්‍ය මිනිස්සුන්ට ඒවෑ ප්‍රතිඵල ප්‍රේත ලෝකයට කර්ම හැදෙනවා සමහරලාවට ඒ ඉඩ කඩංගොලම අමනුස්්‍යය වෙලා ඒවට ආසා උපදී ඒ ගෙවල් දොරවල් වලම මලයක්ෂයෝ ප්‍රේතියෝ වෙලා උපදින එදකොට මේ වගේ නොයෙක් ප්‍රේතාත්ම ගැන සඳහන්ගෙන අපි දේශනාවල කතා කරලා තින ප්‍රේත කොට්ටාස ගැන එතකොට යම් කිසි කෙනෙක් මේ වගේ කයින් දුෂ්චරිතයේදිලා වචනින් දුෂ්චරිතයේදිලා මනසින් දුෂ්චරිතයේදිලා නිතර පවකං කරලා ඉරිසියා වෛරයේ ක්‍රෝධය තුළ ජීවත්වෙලා තන්හාාවෙන් ලෝභකමින් ජීවත්වෙලා මරණාසන්න වෙනකොට එයාගේ කර්ම හැදිලා තියෙන ප්‍රේතාපායටන එයාට ගති නිමිති හැටියට ඒ නිමිති පහළ වෙන සමහරුන්ට අමනුස්්‍යයෝ පේන්න පටන් ගන්න අර මැරිච්ච ප්‍රේතලෝකවල ඉන්න තමන්ගේ ඥාතීන් පෙනීන්නවා සමහර ගොඩක් අයිට ලක්ෂණ තියෙන ගොඩක් අයකෙන අපේ මැරිච්ච තාත්ත පේනවා මැරිච්ච බාප්පයිනවා මැරිච්ච අම්මයිනවා මේ ඇඳළඟ ඉඳගෙන ඉන්නවා කියනවා අර ඇදේ කෙරවලින් ඉන්නවා කියනවා අඩගහනවා කියනවා සොහනට එක් අය සමහරුන්ට කියෙන රෑතිස්ස කෑම කවනවල දන්නේනේ අනිත් අයට පේන්නේ අමනුස්්‍ය ඇවිල්ල අමනුස්්‍යය කණබොන කෑම කවනවලු සොහනට එක්කං යන් කියලා අඩගහනවල් කකුලෙන් අදිනවා කියන බෙල්ලමිරි කන්න එනවා කියන අනිත් අයි සමාට කියන ඔය බයට වෙන්න ඇති ඔය විකාර කියවනවා ඉතිපිසි ගාතාව කළ නිදාගන්න කියකි සමහරු දන්න ඇතිකමට නොයෙක් දේවල් කියන එයාම කරපු කර්ම මරණාසන්න වෙලාවේ ගති නිමිති හැටියට පහළ වෙලා බලවත්වෙන ආකාර ඒ නිසා පිංහතුනේ මරණාසන්න මොහොතේ තමන්ගේ ඊළඟ උපත ගැන ඔය වගේ නිමිති පහළවෙන ඒවට ධර්මී කියන්නේ ගති නිමිති ඊළඟ ගතිය ගැන නිමිති පහළ වෙලා පේනවා මනුස්සලෝක උපදින කෙනාටත් ඒ වගේ නිමිති පහළ වෙන්න පුළුවන් කලාතුරකි ඒ නිසා පිංහතුනේ අපිට මේ දේශනාවලින් ඉතාම පැහැදිලියෝ පේන කාරණය තමයි අපි යමක් වැපිරුවාද මතකතියාගන්නේ නිමිති පහළ වෙන්නේ ඔක්කෝම අනුන් වපුරපු දේවල් නෙමෙයි යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලක් යමක් වපුරනවද වපුරණ දේමයි අපි නෙලාගන්න කවුරුත් වපුරණ දේවල් කවුරුවත් ගෙනියනව නෙමේ ඔබේ අම්ම තාත්ත කරපු කර්ම ඔබාරගෙන යනව නෙමේ ඔබේ දරුව කරපු කර්ම ඔබ පිටින් යනව නෙමේ ඔබේ අක්කනංගි අයියා සහෝදරයෙක් කරපු කර්මයක් ඔබාරගෙන යනව නෙමේ හැබැයි ඔබට එහෙම පේන්න පුළුවන්
සමහරු කියනවා මේ මුන් නිසා තමයි මං විඳවන්නේ. මුන්ගේ පව්කාරකම තමයි මගේ පිටිංගි ඔයකිවල්ල කේන්තිගේ හම අම්මලහෙම බනින හැටි අහලා ඇතින. සමට දරුවන්ට බනිනොම මේ මුං නිසා තමයි අපිටත් මේ කරදර මුන්ගේ කරුම තමයි අපිටත් මේ ගෙවන්න වෙලා තියෙන්. එහෙම කියන අවස්ථා තියෙන. මතක තියාගන්න කාගේ බුදුහාන්දුරු පැහැදිලිව ධර්මය තුළ පෙන්වා කම්මස්සකා සත්තා. මේ සත්‍යයෝ කවුරුත් කරමය ස්වකීය කරගත්ත පිරිසක්. කම්ම දායාදු කරමී දෑවැද්ද කරගත්ත පිරිසක්. කම්ම යෝනී කම්ම බන්ධූ කම්ම පටිසරණු. යංකම්මං කරිස්සාමි කල්්‍යයානංවා පාපකංවා තස්සදායාද. යම් කර්මයක් කරාද තස්සදායාද ඒ කර්මීම දෑවැද්ද හැටියට අරගෙනයන්. ඒක යහපත්නම් යහපත් විපාක සසරි දෑවැද්ද හැටියට තමන් අරගෙනයන්. තමන් කරනදේ අයහපත් නගේ අයහපත් විපාකයක් තමන්ම සසරය අරගෙන යන. දැන් ඔය නිරේ ගැන තියෙන දේවදූත සූට්‍ර බුදුහාන්දුරුව පෙන්නනවා කෙනෙක් අපායට ඇදිල ගියාට පස්සේ යමරජ්ජුරුව එතනදි පස් වතාවක් මතක් කරලා දෙනවා එම්බා පුරුසේ නුබ මේ අපායිටාව නුබේ අම්ම කරපු කර්මගය වන්න නෙමේ. නුබේ තාත්ත කරපු අකුසල් නිසා පායිටාව නෙමේ. නුබේ නෑදෑයෙක් ඥාතියෙක් යාළුවෙක් මිත්‍රයෙක් කවුරුත් කරපු කර්මග වන්නාවන් නෙමේ. නුබ විසින්ම කරගත්ත මේ වගේ කර්ම නිසයි නුබ අපායිටාවේ. ඒනම් මතක තියාගන මේ කාගෙවත් පිට තියල බේරෙන්න්න බෑ. හැබැයි අපි දන්නවා එකතු වෙලා කරොත්. සසරේ කර්ම කරනවා එකතු වෙලා පවුල් පිටිං එකතු වෙලා මිනී මරගන. සහෝදර යාලු ඔක්කොම එකතු වෙලා කාටහරි අපරාධයක් කරන. සසරේ පවුල් පිටිං ගෙවගෙවා යන. එකතු වෙලා ගෙවන්න වෙනවා. ඒ අඩු වැඩි විදිහට ඒවට සම්බන්ධ වෙච්ච අයට ඒවා සසරේ අඩු වැඩි විදිහටම ලැබි ලැබී යන. අන්න එතකොට පේන්න පුළුවන් මේ මුන් නිසා තමයි මමත් මේකට අහුුණේ. මේ මෙයා නිසා තමයි අපිත් මේ අහක ඉඳල මේවට පැටලුනේ කියලා. හැබැයි මතක තියාගන්න අහක ඉඳලා නිකම් පැටලුනා නෙමෙයි සසරේ ඔබත් වපුරපු දෙයක්. ඒ හැමෝම එකතු වෙලා වපුරපු දේවල් එකතු වෙලාම නෙලාගෙන යන සංසාර ගමනක් මේ. ඒ නිසා සසර ගමනි ස්වභාවය හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන අප්‍රමාදීව පින් කරගන්න. මරණාසන්න මොහොතේ අසරණ වෙන්න එපා. මෙච්චර වටිනා මනුස්ස ජීවිතයක් ලැබිලා. මේ තරම් වටිනා බුද්ධ ශාසනයක් ලැබිලා. ෂණ සම්පත්තියක් ලැබිලා. යමක් තේරුම් ගන්න පුළුවන් උගත්කම බුද්ධිය මේ ඔක්කොමත් ලැබිලා. තේරෙන් නිසාන බණ අහන්නේ නැත්නම් බණහන්නෑ මිනිස්සු. කොහොම හරි මේකෙන් ගැලවෙන්න ඕනෑ කියලා හිතන කෙනා තමයි මේ බණක් අහන්නේ. නැත්නම් බණ ගෙදර දාලා තිබ්බත් නැකිටල යනවා. හිත නැමෙන්නෑ බණහන්. එතකොට හිතන්න මේ ලෝකයේ අපායම මහගෙදර කරගෙන යන විශාල පිරිසක් ඉන්න ලෝකේ නිය සිලට ගත්ත පස්්ටිකක් වගේ සුළු පිරිසකට මේ භාග්‍ය ෂණ සම්පත්තිය ලැබුණ. ඒ සුළු පිරිසට ඔබත් අයිති එනිසාන ඔබ බණහන්නේ. කර්ම කරම්පල පිම්පාව කුසල් අකුසල් හොඳ නරක මේවා තේරුම් අරගෙන යහපතේ හැසිරෙන්න කැමති. අකුසල් ප්‍රහාණය කළ කුසල් වඩන්න කැමති. ධර්මය තුළ ජීවිතයේ දියුණු කරගන්න කැමති. ඒ නිසයි ඔබ බණහන් ඒ නිසයි දන්දේ ඒ නිසයි සිල් රකින්න. ඒ නිසයි ධර්මය අවබෝධ කරන්න උත්සාහයක් ගන්න. හැබැයි අප්‍රමාදීවෙන්. බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනයක්ත් ඒකයි. පස්සෙ බැරිය කියකි ඉන්න එපා. අපේ බුදුරජාණන් වහන්සේ අවසාන වසයෙන් පිරිනිවන් පානකොට සිහිපත් කරේ. හන්දදාන භික්කවේ ආමන්තයා මහනෙන අවසාන වසයෙන් නුඹල අමතනෝ. වයදම්මා සංකාරා මේ ලෝකෙ සියලු සංස්කාර අනිත්‍යයි. අප්‍රමාදීන සම්පාදීත අප්‍රමාදීව කුසල් වඩන්න. එහෙමනං අප්‍රමාදීවෙන් ඔබ හැම දෙනාටමත් අප්‍රමාදී වකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරගෙන උතුම් ධර්මීම දියුණු කරගන්න ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ආශිර්වාද කර. එහෙමනම් පිංහතුනි අද මේ ධර්මශ්‍රවනයෙන් ඔබ රැස් කරගත්ත සියලුපි සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවියස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනට පත්වේවා කියල සාදු කියල දෙවියන්ට පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා.
හද මේ ධර්මදානමේ පින්කමේ පින්බලදාය කති ධර්මයෙන් කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හි පදිංචි දිමුතු ලැනරෝල් වෛද්‍ය ඉන්දික ලැනරෝල් වෛද්‍ය දමිත ලැනරෝල් සහ වෛද්‍ය හර්ෂිකා ලැනරෝල් කියන මේ පවුලේ සහෝදර සහෝදරයන් විසින්. ඉතින් ඒ වගේම ඒ අයගේ අරමුණ තමයි ලංකාවේ පදිංචිව සිටින සිය පියාණන් වන වෛද්‍යාචාරය ආනන්ද ලැනරෝල් මහත්මා. ඒ වගේම ටිකක් රෝගාතුරව පසුවෙන සිය මෑණියන් වන පත්මා ලැනරෝල් මෑණියන්ටත් ඒ දෙමාපියන්ට නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පත්තිය ලැබේවා කෙන උතුම් ආශිර්වාද ප්‍රාර්ථන. ති විශේෂෙන් ඒ දෙමාපියන් ඒ පියතුමන් වෛද්‍යාචාරිවරෙක් ඒ වගේ පවුලේ දරුවන් සහෝදරවරු බොහෝ පිරිසක් වෛද්‍යවරු. තිගේ වෛද්‍යවරු මේ රටට සමාජයට ලෝකයට විශාල සේවයක් කරන ඒ වෛද්‍ය පිරිසක් දරුවන් හැටියට බිහිකරපුයේ දෙමාපියන් ඒ හැම දෙනාම නිදුක්කේවා නිරෝගිවේවා සුව පත්තේවා. ඒ දරුවන්ටත් සුජීවත්ව ඉන සියලු දෙමාපියන්ටත් නිදුක් නීරෝගී සම්පත්තිය තුන්රුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පත්තිය ලැබේවා කෙන ආශිර්වාද ප්‍රාර්ථනය. ඒ වගේම ගෞරවනී දේශකයන් වහන්සේට තුන්රුවන්ගේ ආශිර්වාදයෙන් කරන ධර්මප්‍රචාර කටයුතු ලෝකේ පුරාම සාර්ථකව සිදු කරගෙන ධර්මය බබලවන්න ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම සියලු දෙවිදේවතාරුන්ගේ පිහිට රැකවන ආශිර්වාදය ලැබේවා කියෙන ප්‍රාර්ථනාවත් මිය කිය සියලු ඥාතේ තිගේ පිංහතුන්ගේ ලැනරෝල් පවුල ඒ අයගේ පරම්පරාගත මිය පරලව ගිය සියලු සංසාරික ඥාති. ඔබත් කල්පනා කරගන්න ඔබ නමෙන් සංසාරික මිය පරලවගේ පින් අපේක්ෂාවෙන් ඉන්න සියලු ඥාති. සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ ඥාතීන්ගේ පරලව ජීවිත සැපවත්තේවා සුව පත්තේවා වහවහා සංසාරදුකින් අතමි දේවා කියල සාදු කියල පින් දෙන්න. ලක්වාසී ලොවාසී ධර්මශ්‍රවනය කරන ධර්මාවබෝධයට වීරිය වඩන හැම දෙනාටම. උතුම් චතුරාරි සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියෙන උතුම් ප්‍රාර්ථනය මේ පිංහතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. තින් එහෙමනං ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් දායකත්ති දරු පිංහතුන් වගේම ලක්වාසි ලොවාසි හැම දෙනාටමත් කළඹ ටෙලිවිෂන් රූපවාහිනයේ මෙත් සදහම් විකාශයේ කාර්ය මණ්ඩලේ හැම දෙනාටමත් ධර්මශ්‍රවනයක නොබ හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සුව පත්තේවා. හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය ලැබේවා ලැබේවා කියලපි ආශිර්වාද කරනු. ආකා සට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තු ලෝක ශාසනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තු දේශනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.